ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ඔබ සමගින් එකතු වෙන්නේ ඔබට ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීමට. සාමාන්‍ය පෙළ විභාගයේදී 11 ශ්‍රේණියේ දූ පුතුන්ට සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට සූදානම් වීමේදී වැදගත් ඒකකයක් සාකච්ඡා කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. රසවින්දනය හා විචාරය. ඔබ දන්නවා ඔබගේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී විශේෂයෙන්ම අපිට තිබෙන ඉතාමත්ම අත්‍යවශ්‍ය කොටසක් තමයි රසවින්දන හැකියාව සහ විචාර හැකියාව කියන කොටස. ඉතින් එය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩමට හා සම්බන්ධ වෙච්ච නිපුණතාවන් ටිකක් තිබෙනවා. අපේ නිපුණතාව මුලින්ම විමසා බලමු. 14 වෙනි නිපුණතාව සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරන නිපුණතාව පිළිබඳව තමයි අපි අද අවධානය යොමු කරන්නේ. එහිදී බලන්න ඒකක 5ක් අපි මේ සඳහා වැදගත් වෙන බව ඔබට පේනවා. ඒ තමයි නිපුණතා මට්ටම් 6ක්. පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ දේ. දැන් ඔබ හිතන්නට ඔබගේ තිබෙන පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ මොනවද? 10 ශ්‍රේණියේදී අපිට හම් වෙනවා උම්මග්ග ජාතකය. ඒ වගේම 11 ශ්‍රේණියේදී අපිට හමු වෙනවා අඟුල්මල් දමනය සහ උග්ගසේන සිරිපුත්තුගේ වස්තුව. ඒ වගේම පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදේ. අන්න එතනදී අපිට හම්බ වෙනවා පුරාතන පද්‍ය නිර්මාණ හැටියට විශේෂයෙන්ම 10 ශ්‍රේණියේදී ගුත්තිල කාව්‍ය, ඒ වගේම 11 ශ්‍රේණියේදී අපිට හම්බ වෙනවා මග විසිතුරු පාඩමේදී සහ ඒ වගේම කෑරගලේ වැජඹීමේ ලිසින් සිට කියන පාඩම. ඒ වගේම ජනකවිවල සාහිත්‍යමය අගයේ විමසීම. මෙහිදී ඔබ ජනකවි පාඩම් දෙකක් ඔබට නියමිතයි. 10 ශ්‍රේණියේදී හානාහිය පානාන හැරෙන් දැනේ පාඩම, ඒ වගේම 11 ශ්‍රේණියේදී කුරහන් නිස්මුව කළුවර බලාලා පාඩම. නූතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදේ. නූතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණයන් කියලා කියන්නේ නවකතාව සහ කෙටි කතාව. බැද්දේගම නවකතාව ඔබට නියමිතව තියෙනවා 10 ශ්‍රේණියෙන්. ඒ වගේම 11 ශ්‍රේණියේදී අපට වැසිකිළියක් පාඩම සහ දියමන්ති මාලය කියන පාඩම ඔබට නියමිතව තිබෙනවා. නූතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ තමයි අපි සාකච්ඡා කළේ. ඒ වගේම නූතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේදීම හැටියට අපි මේ ඊළඟ කොටස හඳුනාගන්නේ. එහිදී ඔබට නියමිත පද්‍ය කොටස් කිහිපයක් තිබෙනවා. ඒ වගේම නාට්‍ය රසවින්දනය හා විචාරයේදීම අපි විශේෂයෙන්ම සිංහබාහු නාට්‍ය ඇසුරෙන් ලෙනාත හැර යාම කියන කොටස පිළිබඳව සාකච්ඡා කිරීමට අපට නියමිතයි. දැන් අපි බලමු මෙහි තියෙන නිපුණතාව තමයි ඔබගෙන් අපි වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කිරීම. මෙහිදී බලන්න දරුවනේ නිපුණතා මට්ටම් 6කට අපි මේ එක්කහු කරලා තිබෙනවා. ඒ තමයි පළවෙනි නිපුණතාව 14 එක නිපුණතාව පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේදීම. එහිදී ඔබ ඊටාම හොඳින් අවධානය යොමු කරගන්න. 10 ශ්‍රේණියේදී ඔබට නියමිත ගද්‍ය පුරාතන ගද්‍ය පාඩම උම්මග්ග ජාතකය. ඒ වගේම 11 ශ්‍රේණියේදී ඔබට නියමිතයි සද්ධර්ම රත්නාවලියෙන් තිබෙන එක කොටසක් සහ අමාවතුර ග්‍රන්ථයෙන් තියෙන එක කොටසක්. අමාවතුර ග්‍රන්ථයෙන් අඟුල්මල් දමනය, සද්ධර්ම රත්නාවලියෙන් උග්ගසේන සිරිපුත්තුගේ වස්තුව. එය රසවින්දනය කිරීමේ හැකියාව අපිට තියෙන්නට ඕන. පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේදී දෙයි කියන එකේදී ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න අපිට පුරාතන පද්‍ය හැටියට 10 ශ්‍රේණියේදී ගුත්තිල කාව්‍ය නියමිතව තිබෙනවා. ඒ වගේම 11 ශ්‍රේණියේදී හංස සංදේශයෙන් එක කොටසක් එක්කහව කරලා තියෙනවා. කෑරගලේ වැජඹීමේ ලෙසින් සිට සැල්ලීනි සංදේශයෙන් කොටසක් එක්කහව කරලා තිබෙනවා මග විසිතුරු කියන කොටස. දැන් මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්නට කියන එක තමයි මෙතන කියන්නේ. වගේම ජනකවිවල සාහිත්‍යමය අගයේ විමසීම. ජනකවිවලදී අපිට ජනකවි පාඩම් දෙකක් නියමිතයි. ඒ පාඩම් දෙක තමයි 10 ශ්‍රේණියේදී හානාහිය පානාහඬෙන් දැනේ පාඩම, ඒ වගේම 11 ශ්‍රේණියේදී කුරහන් නිසිමුව කළුවල බලාලා පාඩම. ඒ වගේම නූතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේදී නූතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ කියපුවාම දුවේ පුතේ අපි දන්නවා ඔබට නියමිතව තියෙනවා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය. ඒ වගේම ඔබට නියමිතව තිබෙනවා මුනිසිරිපා සිබිමින්නේ පද්‍ය පන්තිය 10 ශ්‍රේණිය කොටසෙන්. ඒ වගේම 11 ශ්‍රේණියේදී වස්සානය, ඒ වගේම දෑතේ කරගට කියන මෙන්න මේ විදිහේ පද්‍ය පන්ති ප්‍රමාණයක් අපිට නියමිතව තිබෙනවා ඔබට රසවින්දනයේදී.
ඒ වගේම නාට්‍ය රසවින්දනය හා විචාරයේ යෙදීම කියන කොටස මේ ඒකකයේ ඉතා වැදගත් වෙනවා. ලෙනාත හැර යාම නාට්‍ය තමයි අපිට එතනදී සාකච්ඡා කරන්නට තිබෙන්නේ. ඒ හින්දා අපි අද මේ නිපුණතාව වර්ධනය කර ගැනීම මම ඉතාමත්ම වමනාවෙන් ඔබට මතක් කරන්නට ඕනේ. අද මේ ඒකකය අපේ ආදරණීය දරුදරියන්ට විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා මේ පාඩම ඉතා හොඳින් නරඹන්න. මේ පාඩමේ කියලා දෙන කාරණාවන් ඉතාම හොඳින් ඔබ අසාගෙන හිටියොත් ඒ ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා කියන එකයි අපේ මතය. විශේෂයෙන්ම අප විභාග උත්තරපත්තර පරීක්ෂණයේදී මෙන්ම විවිධ අවස්ථාවන් වලදී 11 ශ්‍රේණියේ දරුවෝ සමග කටයුතු කිරීමේදී මෙහිදී අපි හඳුනාගත්ත ලොකුම අඩුපාඩුවක් තිබෙනවා. ඒ තමයි සාහිත්‍ය රසාස්වාදය මේ විචාර හා රසාස්වාදය සහ විචාරය කියන කොටසට ඔබ දක්වන්නේ අඩු දක්ෂතාවක්. දැන් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පිළිබඳ ඔබෙන් අහනකොට අපේ දරුවෝ ගොඩක් අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි රසවින්දනයක් ලියාගන්නේ කොහොමද? මේකට ලකුණු ගන්නේ කොහොමද? ඇත්තටම මට හිති හැඟී යන්නේ ඊටාම ලේසි ප්‍රශ්නයක් ඔබ අමාරු කරගෙන තියෙන බව. ඉතින් ඒ නිසා අපි මේ ඒකකයේදී විශේෂයෙන්ම අපි ඔබට හඳුන්වා දෙනවා කොයි විදිහටද මේ රසවින්දන විචාර ප්‍රශ්න කොයි විදිහද අපි ලියාගන්නේ කියන එක තමයි අද අපි අපේ පාඩමේ මාතෘකාව වෙලා තියෙන්නේ. එහෙනම් හොඳින් රැඳී සිටමින් මුල ඉඳන් අගට මේ අවධානයෙන් අහගෙන ඉන්නට කියන එක නැවතත් අපි මතක් කරනවා. දැන් බලන්න අපේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි විශේෂයෙන්ම මේ පුරාතන ගද්‍ය හා පද්‍ය නිර්මාණවල නූතන ගද්‍ය හා පද්‍ය නිර්මාණ මෙන්ම ජනකවි හා නාට්‍ය පිළිබඳ විචාර මූල ධර්ම පිළිබඳ අවබෝධයකින් යුතුව රසවින්දනය හා විචාරයේ යෙදීම කියන බලාපොරොත්තුව තමයි අපේ තිබෙන්නේ. පුතේ දුවේ ඔබ දන්නවා ඔබගේ විෂයමාලාවේ විශේෂයෙන්ම සාහිත්‍ය සංග්‍රහයේ ඔබට පාඩම් 16ක් නියමිතව තිබෙනවා. මේ පාඩම් 16න් ඔබ දන්නවා 10 ශ්‍රේණියේදී පාඩම් 7ක් ඔබට නියමිතයි. ඒ වගේම පාඩම් 9ක් නියමිතයි 11 ශ්‍රේණියට. මේ සාහිත්‍ය සංග්‍රහයේ තියෙන මේ පාඩම් 16ම අසුරු කරගනිමින් තමයි අපි මෙන්න මේ අපේ අරමුණ වෙලා තියෙන්නේ. මේ පාඩම් 16ම ඇසුරෙන් තමයි ඔබගේ මේ හැකියාව වර්ධනය කිරීමට අද මේ වැඩසටහන අවසන් වෙන විට ඔබට මේ හැකියාව ඔබේ වර්ධනය වෙලා තිබුණොත් අපිට ඒ ලොකු සැනසීමක් බවට පත් වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම මේ වැඩසටහන අද අපි 11 ශ්‍රේණියේ දරුවන්ට තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ වුණත් 10 ශ්‍රේණියේ දරුවෝ මෙතන ඉන්නවා නම් මම ආරාධනා කරනවා ඔවුන්ටත් ඔබත් ඉතා හොඳින් නැරඹුවොත් 10 ශ්‍රේණියට ඔබ ආව විතරයි තාම. 9 ශ්‍රේණියෙන් 10ට ආව විතරයි. ඒ නිසා පළවෙනි වාර පරීක්ෂණයේදීම විචාර ප්‍රශ්නයක් එහෙම නැත්නම් මේ රසවින්දන ප්‍රශ්නයකට පිළිතුරු ලියා ගැනීම කියන එක ඔබට බරපතල ගැටලුවක් වෙලා ඇති නොකියුවට. එහෙනම් අපි ඒක කරන්නේ කොහොමද කියලා අපි හොඳින් මේකෙදි විමසා බලන්න. අපි එතනට යන්නට කලින් අපි පොඩ්ඩක් බලමු ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයක් ගැන තමයි මම ඉස්සල්ලාම ඔබත් එක්ක කතා කරන්නේ. ලකුණු 15ක් ලැබෙන ආදර්ශ ප්‍රශ්නයක් අපි ඉස්සල්ලාම සාකච්ඡා කරමු. එතකොට ලකුණු 15ක් ලැබීමේ ආදර්ශ ප්‍රශ්නයක් හැටියට ඔන්න අපි ඉදිරිපත් කරන ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයේදී අපිට හම් වෙනවා මේ බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වය කරා යොමු වන අයුරුත් යලිත් ශික්ෂාකාමී ලෙස සමාජානුගත වන අයුරුත් අඟුල්මාල් දමනයේ කතාවෙන් මනාව නිරූපණය වෙයි. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න කියලායි ප්‍රශ්නේ තිබෙන්නේ. දැන් ඔබ හොඳින් බලන්න අපිට ආදර්ශ ප්‍රශ්නයක් හැටියට තමයි මම මේ ප්‍රශ්නය අද තෝරගත්තේ. මේ ප්‍රශ්නය තෝරගෙන තියෙන්නේ අඟුල්මාල් දමනයේ පාඩමෙන්. එතකොට අඟුල්මාල් දමනයේ පාඩම ඇසුරෙන් තිබෙන මේ ප්‍රශ්නයට අපි පිළිතුර සංවිධානය කරගන්නේ කොහොමද කියලා අපි හොයලා බලමු. අපි මෙතනදී ඒ පිළිතුර ලියන්න යන්න කලින්ම තව පුංචි කොටසක් අපි සාකච්ඡාවට භාජනය කරනවා. ඒ ආදර්ශ ප්‍රශ්නය අපේ ඔළුවේ තියාගෙනම බලන්න දුවේ පුතේ මෙම ඒකකයේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට කොයිතරම් වැදගත් වෙලා තියෙනවද කියන එක පොඩ්ඩක් අපි හොයලා බැලුවොත් එහෙම අපිට ප්‍රශ්න මේ පාඩම් 16 ඇසුරෙන් අපිට එන ප්‍රශ්න තමයි රසවින්දන හා විචාර ප්‍රශ්න කීයක් එනවද කියන එක. තුන්වෙනි ප්‍රශ්නයේ හැටියට අපිට රසවින්දන විචාර ප්‍රශ්නයක් එනවා. අපිට ඒකෙදී ලකුණු 15ක් විභාගෙදී ලබා ගැනීමට පුළුවන්.
ඒ වගේම ප්‍රශ්නාංක 4 හැටියටත් රසවින්දන විචාර ප්‍රශ්නයක් එනවා. ඒකට අපිට ලකුණු 15ක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම 5 හෝ 6 හෝ 7 5 ප්‍රශ්නය හෝ 6 ප්‍රශ්නය හෝ 7 ප්‍රශ්නය කියන ප්‍රශ්න තුනෙන් එකකට ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. ඒකෙදි ඔබට ලකුණු 10ක් හම්බ වෙනවා. දැන් බලන්න මුළු එකතුව ලකුණු 40ක් තියෙනවා. අපි මේ ලකුණු 40 අපිට සුළුකට තකන්නට බෑ. ඇයි හේතුව තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන ලකුණු 80න් ලකුණු 40ක්ම ලබා දෙන්නේ රසවින්දනය හා විචාර ප්‍රශ්න වලට කියන එක ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ හින්දා අපි මේ කතා කරන ඒකකය ඊටාම වැදගත් වෙනවා කියන එක ඔබට දැන් තේරෙනවා ඇති. මොකද අපේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ රසවින්දනය හා විචාරය කියන ඒකකයෙන් පමණක් අපිට ලකුණු කීයක් ලබා ගැනීමට පුළුවන්ද? ලකුණු 40ක් ඒක රාශී කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා විභාගෙදී ලකුණු වැඩි කරගන්න ඔබ හරි ආසයි. ලකුණු වැඩි වෙන පැති ගැන තමයි ඔබ වැඩිපුර හොයන්නේ. එහෙනම් දැන් බලන්න ලකුණු වැඩි කරගන්න අපිට මේ ඒකකයෙන් අපිට කොච්චර ප්‍රයෝජනයක් ලැබෙනවද කියන එක. අපි මුලින්ම ඔබට ආදර්ශ ප්‍රශ්නයක් දැම්මා. ඒ ප්‍රශ්නයට අදාළව තමයි අපි ඊළඟට ලකුණු 15ක් ලැබෙන පිළිතුරක සංයුතිය කෙබඳු විය යුතුද කියලා අපි බලන්නේ. ඔබට මුලින්ම ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කළ ආදර්ශ ප්‍රශ්නයක් හැටියට ඒ ආදර්ශ ප්‍රශ්නේ අපි ඔබට ලබා දුන්නේ අඟුල්මාල් දමනයේ පාඩම ඇසුරෙන්. දැන් අපි හොයා බලන්නේ ලකුණු 15ක් ලබා ගැනීම සඳහා ඔබ ලියන පිළිතුරක අන්තර්ගතය එහෙම නැත්නම් ඔබේ පිළිතුරේ සංයුතිය කොහෙම වෙන්න ඕනද කියන එකයි අපි මේ බලන්නේ. දැන් බලන්න මේකේ ඔබගේ පිළිතුර ඡේද 4කින් යුතුව ලිවීම යෝග්‍ය වෙනවා කියලා අපි ඔබට යෝජනා කරනවා. ඔබ ලියන පිළිතුර ඡේද 4කින් යුතුව ලිවීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ ඡේද 4 හැටියට අපි හඳුන්වන්නේ මෙන්න මේ ඡේද 4. ඇත්තටම අපි මේ කරන්නේ ඔබට ඉතා හොඳ මඟ පෙන්වීමක්. සමහර විටකදී ඡේද 4ක් පමණක් තිබිය යුතුය කියලා අපිට නිර්දේශ කරලා එය එහෙමමයි කියලා අපිට කියන්නට බෑ. නමුත් අපි මේ වෙලාවේදී අර පිළිතුරක් ලියලා ලකුණු ලබා ගැනීමට අපහසුතාවෙන් ඉන්න දරුදැරියන්ට ඔබගේ කාලය කළමනාකරණය කර ගැනීමට ඒ වගේම පිළිතුරේ සංයුතිය කළමනා කර ගැනීමට මඟ පෙන්වීමක් හැටියටයි අපි මේ දේ ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් බලන්න පුතේ දුවේ ඔබගේ පිළිතුරේ කොටස් 4ක් තියෙන්නට ඕනේ. ඒ තමයි අංක 1 හැඳින්වීම. ඔබට ලකුණු 15ක් ලැබෙනවා මේ ප්‍රශ්නෙට. 1 හැඳින්වීම. ඒ වගේම අපි ඔබගේ දෙවෙනි ඡේදයේ හැටියට සලකන්නේ රෝම ඉලක්කම් අංක 1ට පිළිතුර උදාහරණ දෙකක් ඇසුරෙන්. ඔබේ ප්‍රශ්නේ ඔබ දුටුවා රෝම ඉලක්කම් අංක 1 සහ රෝම ඉලක්කම් අංක 2 හැටියට ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. අන්නේ කොටස් දෙකෙන් අපි රෝම ඉලක්කම් අංක 1ට පිළිතුර උදාහරණ දෙකක් ඇසුරෙන් ලබා දෙන්නට ඕනේ. ඊළඟට රෝම ඉලක්කම් අංක 2ට පිළිතුර අපි දෙන්න ඕනේ. ඒකටත් අපි උදාහරණ දෙකක් ලබා දෙන්නට ඕනේ. අවසානයේදී තියෙනවා සමෝධානිත අවසානයක් තියෙන්නට ඕනේ. එහෙනම් අපි බලමු දැන් මෙන්න මේ විදිහට අපේ පිළිතුර සංවිධානය කර ගැනීමේදී කොයි ආකාරයෙන්ද අපි මේ කොටස් 4 ඔබේ පිළිතුර ඇතුළට එක්කහු කරගන්නේ කියලා. දැන් බලන්න හැඳින්වීම කියන කොටස. දැන් අපේ පිළිතුර ලිවීමේ පළවෙනිම ඔබ පිළිතුර සංවිධානය කර ගැනීමේදී ඔබේ පිළිතුරේ තියෙන පළවෙනිම කොටස තමයි හැඳින්වීම කියන කොටස. අපි සාමාන්‍ය පෙළ විභාගයේදී දැකලා තියෙන ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේ හැඳින්වීමක් ලියන්නට ගියාම මේ හැඳින්වීමේදී බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ උත්තරේ තියෙන පළවෙනිම ඡේදය තමයි මේ හැඳින්වීම ඡේදය. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අදාළ පාඩමෙහි කතුවරයා, ඒ වගේම කාලය, ඒ වගේම එහි තියෙන මුල් ග්‍රන්ථය වගේ මේ ග්‍රන්ථයේ පසුබිම පිළිබඳව පොඩි හැඳින්වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ දුවල පුතාලා කරන ලොකු වැරද්දක් තියෙනවා. සමහර විට මේ හැඳින්වීමට ඔබ ඒ අදාළ පාඩමේ සියලු විස්තර ලියලා විශාල හැඳින්වීමක් මේකට ලියන්නට පෙළඹෙන අවස්ථා අපිට දක්නට ලැබෙනවා. ඇත්තටම මේක කාලයේ අපතේ යවා ගැනීමක්. අපරාධයක්. අපි ජනකවි පාඩම ගැන කියන්න ගිහිල්ලා ජනකවි පාඩමේ බොහෝ ඈතට යනකන් තොරතුරු ගොඩාක් අපි ඒකට එක්කහව කළොත් අන්න එතනදී ඔබ කරගන්නේ ලොකු අපරාධයක්. එහෙම නැත්නම් ලොකු වැරද්දක් ඔබ කරගන්නවා. එහෙනම් ඔබ මෙතනදී කරගන්නට ඕනේ විශේෂයෙන්ම අපි කොහොමද මේ හැඳින්වීම ලියන්නේ? ඒක ඊටාම කෙටි හැඳින්වීමක් වුණාට වෙන්නයි ඕනේ. ඒ වගේම මේ හැඳින්වීම මම ඔබට උදාහරණ හැටියට දෙන්නම්.
ඒ හැඳින්වීමේ කෙලවරට අපිට පුළුවන් නම් අසාල තියෙන ප්‍රශ්නේ අර රෝම ඉලක්කම් හා 1 හා 2 හැටියට තියෙන කොටස් දෙක ඒ උදාහරණයට එක්ක උදාහරණ නෙමෙයි අපි එතනදී ඒ කොටස් දෙක ප්‍රශ්නේ හා එක්කව කරගන්නට පුළුවන් නම් ඔබේ පිළිතුර අතිසාර්ථක හැඳින්වීමක් බවට පත් වෙනවා. මේ බලන්න මේ උදාහරණය. දැන් අපිට උඩින් දුන්නා ප්‍රශ්නයක් හැටියට දුන්නේ අඟුල්මල් දමනයේ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්නයක් හැටියට අපි දැම්මේ අඟුල්මල් දමනයේ ප්‍රශ්නය. මේ අඟුල්මල් දමනයේ ප්‍රශ්නයේට අපි හැඳින්වීමක් කොහොමද ලියන්නේ? මේ බලන්න මම ඉතා කෙටි හැඳින්වීමක් ඔබට යෝජනා කරලා තියෙනවා. පොළොන්නරු අවධියේදී ගුල්ලුගෝමීන් විසින් රචිත අමාවතුර වටිනා ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයකි. එයින් උපුටා ගනු ලැබූ අඟුල්මල් දමනයේ කතාව මගින් ඔන්න අපි ඇත්තටම එක වාක්‍යයකින් මේ හැඳින්වීම දුන්නා නම් ඇති. බොහෝ දිග විස්තර සහිත වර්ණනා සහිත හැඳින්වීමක් ඉදිරිපත් කරන්නට ගිහිල්ලා කාලය අපතේ යවා ගන්නේ නැතුව ඔබට පුළුවන් එක වාක්‍යයකින් මේ හැඳින්වීම දෙන්න. මම මෙතනදී යෝජනා කරනවා ඔබට නියමිත පාඩම් දැන් 10 ශ්‍රේණියේ දරුවෝ නම් මේ පාඩම නරඹන්නේ ඔබට පුළුවන් 10 ශ්‍රේණියට අදාළ පාඩම් වලට හැඳින්වීම් කිහිපයක් හරි ගස්ස ගන්න. ඒ හැඳින්වීම ඉතා කෙටි සරල හැඳින්වීමක් කරගන්න. එතකොට ඔබේ ප්‍රශ්නයට හොඳ ආලෝකයක් ලැබෙනවා. ඔබ හොඳ හැඳින්වීමක් අපි එකට එක්කව කරගන්න. මේ බලන්න ඊළඟට අපි හැඳින්වීමේ කෙලවරට ප්‍රශ්නෙන් අසහ තියෙන කොටස් දෙක රෝම ඉලක්කම් අංක 1 සහ 2 එකතු කරලා තියෙනවා. මම ඔබට රතු පාටින් දක්වලා තියෙනවා මෙහිදී බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වෙන අයුරුත් යලිත් ශික්ෂාකාමී ලෙස සමාජගත වනු අයුරුත් මනාව නිරූපණය වෙයි. දැන් අපිට දීලා තිබිච්ච ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංක 1ට තිබිච්ච කොටස අපි එකට දාලා තියෙනවා. රෝම ඉලක්කම් අංක 2ට දාලා තිබිච්ච කොටස අපි දෙවෙනියට මේකට ඇතුළත් කරලා තියෙනවා. දැන් බලන්න අපි ඊටාම හොඳින් මේ හැඳින්වීමටයි අපි මේක ඇතුළත් කරේ. ඊටා කෙටි හැඳින්වීමක්, දීර්ඝ හැඳින්වීමක් නෙමෙයි. අපි කෙටි හැඳින්වීමක් කරනවා. හැඳින්වීම් ඡේදයේ අගට අර ප්‍රශ්නයේ තියෙන කොටස් දෙක අපි රෝම ඉලක්කම් අංක 1 සහ රෝම ඉලක්කම් අංක 2 කියන කොටස් දෙකේ අසා තියෙන ඒ විස්තරය අපි මේකට ඇතුළත් කර ගන්නවා. එහෙනම් ඔන්න අපේ පළවෙනි හැඳින්වීම් ඡේදය මෙතනින් අවසానයි. දැන් හොඳින් අවධානය යොමු කරන්න. රසවින්දනය හා විචාර ප්‍රශ්නයක පළවෙනි කොටස තමයි හැඳින්වීම. මේ හැඳින්වීම ලියා ගැනීමේදී අපි ග්‍රන්ථයේ පසුතලයේ පසුබිම ගැන යම්කිසි කොටසක් එකතු කරනවා. ඒ වගේම රෝම ඉලක්කම් අංක 1 සහ 2 යටතේ අහලා තියෙන කොටස් දෙක අපි ඉතා පැහැදිලිව අර හැඳින්වීමේ කෙලවරට ඒ ඡේදයේ කෙලවරට අපි එක්කව කරනවා. ඔන්න අපේ පළවෙනි ඡේදය අපි ලියලා දැන් ඉවරයි. දැන් අපි එනවා දෙවෙනි ඡේදයට යන්න. දෙවෙනි ඡේදය තමයි රෝම ඉලක්කම් අංක 2. රෝම ඉලක්කම් අංක 1ට පිළිතුර උදාහරණ දෙකක් ඇසුරෙන් ලබා දීම තමයි දැන් අපිට ඊළඟට තියෙන කාර්යභාරය. දැන් අපි පිළිතුරේ මැදට හිමින් අවතීර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද දෙවෙනි කොටසට එන්නේ? මෙන්න බලන්න. ඔබගේ පිළිතුරෙහි දෙවෙනි ඡේදය. මේ තියෙන්නේ ඔබගේ පිළිතුරේ තියෙන දෙවෙනි ඡේදය තමයි මේ තියෙන්නේ. අපි ඒක රෝම ඉලක්කම් අංක 1 යොදා ආරම්භ කරන්න ඕන. ඔන්න අපි විශේෂ කාරණාවක් මෙතනදී මතක් කරනවා. රෝම ඉලක්කම් අංක 1 මෙය ව්‍යුහගතව තමයි අපේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. එවිට අපි එහෙනම් ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී වඩාත් නිවැරදි ක්‍රමය මම ඔබට මේ යෝජනා කරන්නේ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? රෝම ඉලක්කම් අංක 1 දාලා අපේ දෙවෙනි ඡේදය ලියන්න පටන් ගන්නවා. ඒ ලියන්න පටන් ගන්නකොටම ඊළඟට අපි යන්නේ ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා අවබෝධයෙන් යුතුව අපි එතනට යන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න ඔයාලගේ ඡේදයේ තියෙන ඔබගේ පිළිතුරේ දෙවෙනි ඡේදය තමයි මේ තියෙන්නේ. අපි මේ රෝම ඉලක්කම් අංක 1 යොදා ආරම්භ කරනවා. ඊළඟට මොකද කරන්නේ? අදාළ කාරණේ තහවුරු කිරීමට ගැලපෙන උද්ෘත දෙකක් පිළිතුරෙහි අඩංගු වෙන්නට ඕනේ. අපි ප්‍රශ්නයෙන් අපිට අහලා තියෙන පළවෙනි කොටසේ අපි උදාහරණ දෙකක් දෙන්න ඕනේ. ඒ උද්ෘත දෙක තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකදී විශේෂයෙන්ම ගද්‍ය පාඨයක් නම් ග්‍රන්ථයේ ඇතුළත් අයුරින් මේදීම ඔන්න අපි පළවෙනියටම යෝජනා කරනවා. ඔබට තියෙන අපි දැන් අඟුල්මල් දමනයේ ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියාගෙන එන්නේ. එතකොට අපි ගද්‍ය පාඨයක් නම් අපි එහෙනම් අඟුල්මල් දමනයෙන් අපි උදාහරණ දෙන්න ඕනේ. ඉතින් පළවෙනිම කාරණේ තමයි දුවේ පුතේ අපි මේකෙදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කතාව ඇතුළෙන් උදාහරණයක් දෙද්දී ඒ නිශ්චිත කතාවස්තුවේ තියෙන පාඨයම ඒ විදිහටම මතක තියාගෙන ඉඳලා අපිට දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත්. ඒ අංක 1.
හැබැයි සමහර දරුවන්ට ඒ විදිහට මේවා මතක තියාගන්න බෑනේ. ඒ බැරි වෙන අවස්ථාවකදී ඔබට අදහස එන පරිදි ඒ උද්ෘතය දක්වන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක ඔබගේ වචනයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙනවා නම් ඒක ඉතාමත්ම වැදගත්. එතකොට මේකෙදි මම ඔබට විශේෂයෙන් මතක් කරනවා ඒක උද්ෘත පාඨ ලක්ෂණ ඇතුලේ තමයි අපි ඒක අතුලත් කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි දෙන උදාහරණය පුළුවන් නම් ඔබ ලියාගෙන එන දෙවෙනි ඡේදයෙන් පොඩ්ඩක් රූලක් පහලට කරලා උද්ෘත පාඨ ලක්ෂණ දාලා ඒ උද්ෘත පාඨ ලක්ෂණ ඇතුලේ ඔබට දෙන්නට පුළුවන් නම් ඔබගේ පිළිතුර ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම පද්‍ය පාඨයක් නම් නිවැරදිව අදාළ කවිය ලියන්නට ඕනේ. දැන් ඉතින් සමහර වෙලාවල් වලදී අපේ දරුවන්ට පද්‍ය පාඨයක් උදාහරණයක් හැටියට දැක්වීමේදී කවි පාඩම් නැති එක සමහර වෙලාවට ලොකු අර්බුදයක් බවට පත් වෙනවා. ඒ හින්දා මතක තියාගන්න අපි මේ පද්‍ය පාඨයක් දක්වනවා නම් ඒකෙදිත් මම ඔබට අවස්ථා කීපයක් ගැන මතක් කරන්නම්. පළවෙනිම එක තමයි වඩාත්ම හොඳයි ඔබට පුළුවන්කම තියෙනවා නම් සම්පූර්ණ කවියම මතකයෙන් දාන්න. අපිට තියෙන කවි පාඩම් වලදී කවිය හොඳට මතක තියාගෙන සම්පූර්ණ කවියම අපේ පිළිතුර හැටියට යොදන්නට ඔබට හැකියාව තියෙනවා නම් මතක තිබුණොත් ඒක වඩාත්ම හොඳයි. හැබැයි යම්කිසි විදිහකින් අපි හිතමු කවිය අපිට පාඩම් නැහැ කියලා. එහෙමනම් අපි මොකද කරන්නේ? කවියේ අපිට අවශ්‍ය කරන කොටසවත් පද නිවැරදිව දැක්වීම. ඒ කියන්නේ පද දෙකක් වත් දාන්න පුළුවන් නම් තමයි ඔබේ පිළිතුර සාර්ථක වෙන්නේ. හැබැයි අපි සමහර විටකදී අපේ දරුවෝ එක පද්‍ය පාඨයක් ලියන වෙලාවලුත් තියෙනවා, උපමාවක් තියෙන පද්‍ය පාඨය වගේ ඒ පාඨය විතරක් ලියන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි අපි යෝජනා කරනවා මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වීමේදී ඔබට පුළුවන් නම් සම්පූර්ණ කවියම පාඩමෙන් දාන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වඩාත් හොඳයි. ඒක අපි දෙවෙනි අවස්ථාවක් දෙනවා. මොකද්ද දෙවෙනි අවස්ථාව? ඔබට කවිය පාඩම්ම නැත්නම් අදාළ පිළිතුරට ගැලපෙන පරිදි එක පදයක් හෝ පද දෙකක්වත් ඇතුළත් කිරීමට වග බලා ගන්න. මේකෙදිත් විශේෂිත කාරණාවක් කියන්න ඕනේ අපේ දරුවෝ කරන වැරද්දක් සම්බන්ධයෙන්. අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙනකොට ඔබගේ පිළිතුරු පත්‍රයට ගන්න බැරි වෙන විදිහට උද්ෘත ගන්න බැරි වෙන විදිහට තමයි පාඨයන් බොහෝ විට ප්‍රශ්න පත්‍රයේ තිබෙන්නේ. හැබැයි පුතේ දුවේ යම් කිසි විදිහකින් හෝ අපි පිළිතුර ලියනකොට ඒ පිළිතුරට අපි පාදක කරගත්තොත් ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ගද්‍ය පාඨයක් හෝ පද්‍ය පාඨයක් එතන පොඩි වැරද්දක් තිබෙනවා. ඒ නිසා මම ඔබට විශේෂයෙන්ම මතක් කරනවා ප්‍රශ්න පත්‍රයේ තියෙන ගද්‍ය පාඨයක් හෝ පද්‍ය පාඨයක් ඔබේ පිළිතුරට උද්ෘතයක් හැටියට දක්වන්න කවදාවත් එපා. ඒක වැරද්දක් සහ විභාග දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කරනවා. සමහර විට ඔබට එක ලකුණක්වත් ඒට නොලැබී යන්නටත් ඉඩකඩ තියෙනවා. නිසා වඩාත් හොඳ දේ තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ ඔබට නිශ්චිත ගද්‍ය පාඨ හා පද්‍ය පාඨ දැන් 10 ශ්‍රේණියේ දරුවෝ මේ පාඩම නරඹනවා නම් ඔබ කල්පනා කරනවා ඇති එහෙනම් අපි කොහොමද අපේ පළවෙනි වාර පරීක්ෂණයට අදාළව පිළිතුරක් සම්පාදනය කරන්න කියලා. ඔබට පළවෙනි වාර පරීක්ෂණයට නියමිත උම්මග්ග ජාතකයනේ. ඒ වගේම පළවෙනි වාර පරීක්ෂණයේ නියමිත අනිත් කොටස තමයිනේ ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍යයේ කවි 34ක් ඔබට ඇතුළත් කරලා තියෙනවා. වර්ග 3කින් තියෙනවා. නමුත් ඔබ ඒකෙන් කවි වර්ග 3න් කවි 3 නැත්නම් කවි 5වත් පාඩම් කරගෙන කවි 15ක් පාඩම් තිබුණොත් ඒ හොඳටම ප්‍රමාණවත් වෙනවා. මොකද අවශ්‍ය තැනට දාන්න පුළුවන්. උම්මග්ග ජාතකය කොටස් 4කින් සමන්විත වෙනවා. ඒකේ තියෙනවා අපිට සතරකම් මන්ත්‍රණය, ඊළඟට මීළු නුවර වටලෑම, යුද්ධෝපාය යෙදීම සහ ධර්ම යුද්ධය කියන කොටස් 4. ඔබට මේවා කතාව මතකයෙන් යුතුව ඔබට යම් යම් තැනින් උද්දෘත මතක තිබුණොත් ඊටාම වැදගත් වෙනවා. ඉතින් 11 ශ්‍රේණියේ දරුවන්ට අපිට මතක් කරන්න තියෙන 10 ශ්‍රේණියේ පාඩම් 7 ඇසුරෙන්ම ඔබට දැන් එක්ක වෙලා තියෙනවා 10 ශ්‍රේණියේ පාඩම් 7ක්. ඒ වගේම ඔබට 11 ශ්‍රේණියේ පාඩනුත් කිහිපයක් දැන් මේ වෙනකොට එක්ක වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට යද්දී අපිට මේ හැම පාඩමක් ඇසුරෙන්ම උද්දෘත එකතුවක් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා කියන එක දැන් ඔබ හොඳින් සිහියේ තබා ගන්න. ඔබ ගාව උද්දෘත තියෙනවා නම් ඔබට බය නැතුව මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. හැබැයි ඔබ ගාව උද්දෘත නැත්නම් එතනදී ඔබ යම්කිසි අපහසුතාවකට මුහුණ පානවා. මේක තමයි අපි මේ කතා කළේ ඔබේ පිළිතුරේ දෙවෙනි ඡේදය. දැන් අපි එනවා ඔබගේ පිළිතුරෙහි තුන්වෙනි ඡේද. දැන් අපි පළවෙනි ඡේදයේ හැටියට තිබිච්ච එක ගමු.
ඔයාලගේ පළවෙනි ඡේදයේ හැටියට තිබුණේ බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වෙන අයුරු කියන එක තමයි ඔයාලගේ ප්‍රශ්නේ පළවෙනි කොටස හැටියට තිබුණේ. එතකොට මේ පළවෙනි කොටසට අපි උත්තරයක් ලියන විදිහ ගත්තොත් දැන් අපි ඉන්නේ මොන පාඩමේද? අඟුල්මාල් දමනයේ පාඩමේ. අඟුල්මාල් දමනයේ පාඩම ගත්තාම අඟුල්මාල් දමනයේ පාඩමෙන් දැන් ඔබ හොඳින් හිතලා බලන්න අහිංසක කුමාරයෙක් තමයි අඟුලිමාලයෙක් බවට පත් උනේ. මේ බාහිර බලවේග ඔහු අඟුලිමාලයෙක් කිරීමට කොයිතරම් පාදක වුණාද? එහෙනම් ඔයාලා පිළිතුර ලියනකොට පළවෙනියටම අපිට තියෙනවා බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වෙන අයුරු කියන එක තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි ප්‍රශ්නයේ ආරම්භයේදීම අපි කියනවා පුද්ගලයෙක්ගේ තියෙන මනෝභාවයන් වෙනස් කිරීමට බාහිර බලවේගයන් දැඩි ලෙස බලපානවා කියන කාරණාව අපි කියන්නට ඕනේ. වචනයකින් දෙකකින් හෝ අපි ඒක විස්තර කරන්න. තව දුරටත් කියනවා නම් අපිට හමු වෙන පාඩමේ අහිංසක කුමාරයා රළු පුද්ගලයෙක් දැඩි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ශිෂ්‍ය ප්‍රජාව කැමති වෙන්නේ නැහැ අහිංසක කුමාරයා ගුරුතුමා ළඟ ජනප්‍රියත්වයට පත් වෙනවාට. ඒ නිසා එයාලා උපක්‍රම යෙදුවා. ඒ නිසා එයාලා උපක්‍රම යොදමින් ඔහුව ආචාර්යවරයාගේ තියෙන සම්බන්ධතාව දුරස් කරන්න උපක්‍රම යෙදුවා. ඒක තමයි මෙතන තියෙන බාහිර බලවේගය. ඒ බලවේගය නිසාවෙන් ඔබ දන්නවා අවසානයේදී පුත මිනී දහසක් මරව කියලා කියන තැනට මේ දිසාපාමොක් කදුරුතුමා පෙළඹෙනවා. අන්න බාහිර බලවේගය මොකක් වුණාද? පුජ්‍යලේග්ගේ මනෝභාවයන් වෙනස් කරන්නට හේතු වෙච්ච විදිය. ඔහු කියනවා මොකද්ද? අපි අන්නට හිංසා නොකරන කුලේ උපන්නම්ම. එබැවින් ඒ නිසා නොකල හැක් අපිට කරන්න බෑ කියලා. නමුත් ආචාර්යවරයා මොකද කියන්නේ? පුත ශිල්පයට උපහාර නොදක්වන්නා පළ නොදෙයි පුත කියලා කියනවා. ඒ නිසා අන්න බාහිර බලපෑම්. දැන් මේ පිළිතුර ලියන මේ ආදර්ශ පිළිතුරක් අපි කතා කරන්නේ මේ පිළිතුර ලියනකොට ඔබ ඊටාම හොඳින් අවධානය යොමු කරන්න අපේ ප්‍රශ්නේ අපේ පිළිතුරේ ගමන් මාර්ගය. ඔබේ පිළිතුරේ ගමන් මාර්ගය වෙනස් කරගන්න එපා. මේ ගමන් මාර්ගය අපි ගානට යන්නට ඕනේ. ඒ යනකොට අපි ඔන්න දැන් රෝමි ලක්කම් අංක 1 යටතේ අපි යන්නේ මොකද්ද? මේ පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු වෙන ආකාරය පෙන්වන්න. අපි ඒකට උදාහරණ කීයක් දෙන්න ඕනද? උදාහරණ දෙකක් දෙන්න ඕනේ. මෙන්න අපි එක උදාහරණයක් දෙනවා. මේ පංචායුධගෙන ආචාර්යවරයා වැඳ අටවියට වැද අටවියෙහි වදනා තන්හිදු අටවි මධ්‍යයේ යුදු අටවියෙන් නික්මෙන තන්හිදු සිට මිනිසුන් මරයි. මේ කවුද මෙහෙම කරන්නේ? මෙහෙම කරන්නේ අහිංසක හැටියට හිටපු කුමාරයා. මොකද උනේ? මෙන්න මෙයා පංචායුධ අරගෙන යන්න පටන් ගත්තේ. මොකද අදුරුතුමා කියනවා, දිසාපාමොක් අදුරුතුමා කියනවා ශිල්පයට උපචාර කරන්න නැත්තම් පළ දෙන්නේ නැහැ කියලා. අන්න එයා මොකද කරන්නේ? පෙළඹෙනවා. අටවියට වදින තැනදී මේ අටවියේ මැදියුද ඉඳගෙන මිනිස්සු මරන්නට පෙළඹෙනවා. අන්න අපි උදාහරණයක් ඇටියට ඒක දෙනවා. තව උදාහරණයක් අපිට දෙන්න පුළුවන්. හේ හැම ආරන්නේහි හසර නැති කලේ රෑ දරපලා සඳහා වල් යන්නාහු නැති රෑ ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරා පියා එකක දෙකකයි ගණගෙන යයි. එහෙනම් දැන් ඔන්න මෙතනදී ඔබට පැහැදිලි වෙනවා කොහොමද අපි උදාහරණ දෙක දෙන්නේ. දැන් අපි පළවෙනි එකක යටතේ අපිට උදාහරණ දෙකක් දෙන්න තියෙනවා. මෙන්න අපි මේ උදාහරණ දෙක ඉතාම හොඳින් සපයනවා. මෙන්න පළවෙනි උදාහරණය, මෙන්න දෙවෙනි උදාහරණය. හැබැයි මේ දෙන උදාහරණය දීලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ උදාහරණය ඔබ කුමක් කරන්නට ඕනද? ඒ පිළිබඳ පුංචි විස්තරයක් ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. නිකන් උදාහරණ විතරක් දාලා නිකන් ඉන්නට එපා. එහෙනම් අපි උදාහරණයේ අදාළ පසුබිමත් සහිතව යම්කිසි ප්‍රමාණයකින් විස්තර කිරීම ප්‍රමාණවත්. මම හිතනවා ඕන දැන් ඔබගේ පිළිතුරේ පළවෙනි ඡේදය අපි කතා කළා. ඊළඟට අපි පිළිතුරේ දෙවෙනි ඡේදය කතා කළා. දැන් අපි යනවා ඔබේ පිළිතුරේ තුන්වෙනි ඡේදයට. රෝමි ලක්කම් අංක 2ට පිළිතුර උදාහරණ දෙකක් අසුරෙන් ලබා දීම කියන කාරණාව තමයි අපි දැන් කතා කරන්නේ. දැන් බලන්න ඒකෙදිත් අපි විශේෂයෙන් කියනවා මේ ඔබගේ පිළිතුරේ තුන්වෙනි ඡේදය. ඒ රෝමි ලක්කම් අංක 2 යොදා ආරම්භ කරන්න. ඔන්න පළවෙනිම මතක තියාගන්න අපේ තුන්වෙනි ඡේදයේ මේ එක අපි රෝමි ලක්කම් අංක 2 යොදලා ආරම්භ කරන්න ඕනේ. අදාළ කාරණේ තහවුරු කිරීමට ගැළපෙන උද්දෘතයන් දෙකක් පිළිතුරෙහි අඩංගු විය යුතුයි. ඒක අර ඉස්සල්ලා වගේම තමයි. එහෙනම් අපේ තුන්වෙනි ඡේදයේදී අපි උදාහරණ දෙකක් එක්කව කරන්නට ඕනේ. ඒකෙදිත් මම ඉස්සල්ලා කියපු කාරණා දෙකම නැවතත් ඔබට කියලා තියෙනවා. ගද්‍ය පාඨයක් නම් මොකද්ද කරන්න ඕනේ? පද්‍ය පාඨයක් නම් මොකද්ද කරන්න ඕනේ කියන එක.
කලින් අපි සිහිපත් කරපු නිසා නැවත මම මතක් කරන්නේ නැහැ. එහෙනම් ඔබේ තුන්වෙනි ඡේදය මම උදාහරණ හැටියට ඔබට තුන්වෙනි ඡේදයක් දෙන්නම්. මේ බලන්න. බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් යලිත් ශික්ෂාකාමී ලෙස සමාජගත වන අයුරු. දැන් අපේ ප්‍රශ්නේ පළවෙනි කොටස තිබුණා බාහිර බලවේග පදනම් කරගෙන ප්‍රචණ්ඩත්වයට පත් වෙන එක අපි පෙන්වනවා. දැන් ඊළඟට අපිට පෙන්වන්න කියනවා බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් යලිත් ශික්ෂාකාමී වෙන්නේ. මේ අඟුල්මල් දමනය ඇසුරෙන්මයි අපි මේක කතා කරන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අන්න අපි උදාහරණ දෙකක් ඒකට දෙන්න ඕනේ. මේ බලන්න මේ උදාහරණ. අපි ඒකට එක්කව කරගන්නවා එක උදාහරණයක්. දෙව් මිනිසුන් විසින් පුදන ලද බුදුරජ බොහෝ කලක් ගිය කල මට වැඩ සඳහා මේ මහවලට වැඩිය. මෙතෙන් පටන් ගෙන පවු නොකරමි. තොපගේ මියුරු කතා අසාය. මේක උදාහරණයක්. අපි තව උදාහරණයක් ගමු. වහන්සේ සවැත් නුවර කෙනිසිහාර සිඟනුවේ මූඩ ගර්භ මාගමක් දුටියෙමි. ඇය විඳිනා දුක් මට නොරුස්සී. දැන් පුතේ දුවේ මම මේ දෙවෙනි කොටසට එහෙම නැත්නම් රෝම ඉලක්කම් අංක 2ට පිළිතුර තමයි මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ රෝම ඉලක්කම් අංක 2ට පිළිතුර අපි උදාහරණ දෙකක් දෙන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. කතාව මනවින් ඔබේ ඔළුවේ තියෙන්නට ඕනේ. ඔබේ මතකේ කතාව හොඳට තියෙන්න ඕනේ. අපි උත්තරේ ලියන්නේ අඟුල්මල් දමනයේ නම් ඒ අඟුල්මල් දමනයේ කතාවෙන් අපි උද්දෘත දක්වමින් කරන විමසීම කරන්නට මනවින් අපි ඒ කතාව ඇසුරින් අපි උද්දෘත කතාව ඔළුවේ තියෙන්නට ඕනේ. එතකොට තමයි අපිට කතාව ඇසුරින් උද්දෘතය දෙන්න පුළුවන්. උද්දෘතය දෙන ගමන්ම දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා මහා වනාන්තරයට. එදා බුදුරජාණන් වහන්සේ වැඩම නොකරා නම් අඟුලිමාල මොකද කරන්නේ? ඔහු තමන්ගේ මවම ඝාතනය කරලා මාතෘ ඝාතක අකුසල කර්මය සිද්ධ කර ගන්නවා. සංසාරයෙන් ගැලවීමට නොහැකි තත්යකට ඔහුපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔහුට කරුණාවෙන් එතන වැඩම කරනවා. වැඩම කරලා ඒ කරන කාර්ය අපේ ඔළුවේ තියෙන්නට ඕනේ. එතකොට ඒ වගේම එතනදී බුදුරජාණන් වහන්සේ අභිමුවෙහි මේ බුදුරජාණන් වහන්සේ බව අඟුලිමාල දැනගත්ත ගමන්ම මොකද කරන්නේ? මෙන්න මේ පාඩේ තමයි ඔහු ප්‍රකාශයටපත් කරන්නේ. අපි එහෙනම් මේ උද්දෘතය දක්වන්න කලින් ඒ පැත්ත අපි මනවින් විස්තර කරන්න ඕනේ. ඒ වගේම දෙවෙනි කොටස බලන්න මෙතන අපිට හොඳට පේනවා බාහිර බලවේගයක් තමයි බුදුරජාණන් වහන්සේ. මේ බාහිර බලවේගයක් නිසා මේ පුද්ගලයා ශික්ෂාකාමී වුණා. පුතේ දුවේ මතක කරගන්න හොඳට. දැන් අහිංසකයෙක් අඟුලිමාලයෙක් බවට පත් වෙන්නේ බාහිර බලපෑම නිසා. අහිංසකයෙක් අඟුලිමාලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අඟුලිමාලයෙක් නැවත ශික්ෂාකාමී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ බාහිර බලපෑමක් නිසා. අන්න අපි හොඳින් ඒක පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බලන්න සත්තු පස්සේ පන්නගෙන ගිහිල්ලා සත්තු ඝාතනය කරපු මිනිස්සු ගම් පිටින් විනාශ කරපු ගමකට බැදිලා මිනිස්සු විනාශ කළා. ඔබට මතක් වෙන්න ඕනේ මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ වැඩම කරනකොට උපාසක පිරිස ඇවිල්ලා මොකද්ද උන්වහන්සේට කිව්වේ? මහාන එමගට නොයා එමඟ අඟුල්මාල් නම් සොරැක දරුණ ලෙහෙමුඩු අත්ඇත්තේය සතුන් කෙරෙහි කුළුණු නැත්තේය මිනිසුන් මරමරා ඇඟිලි විද මාලා කොට දරයි. මේ බලන්න මේ කියපු දේවල් ඔබට මතක් වෙනවා නම් මහාන තෙල මගට පුරුෂයෝ 10 දෙනෙදු 20 30 40 50 දෙනෙදු වගව සන්නද්ධව යති. ඔහුදු ඒ කට්ටියත් මොකද වෙන්නේ? මේ කට්ටිය අතේ මැරෙනවා කියලා කියනවා. මේ වගේ අතිශයින් භයානක වූ සොරෙක් ඉන්න ගම්මානයේ ඉන්න ප්‍රදේශයකට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. උන්වහන්සේගේ වැඩම කරන අවස්ථාව වෙනකොට ඊතරම් දරුණු වෙලා හිටපු පුද්ගලයා මේ බලන්න මේ උදාහරණය අපිට පේනවා. වහන්සේ සවැත් නුවර කෙනෙසිහාර සිඟනුවෙන් මූඩගර්භ මාගමක් දුටියෙමි. අය විඳිනා දුක් මට නොරුස්සී. බලන්න මේ අඟුලිමාල මොකක් වෙලාද හා පැටියෙක් වගේ කීකරු භාවයට පත් වෙලානේ. මේ සිද්ධ වෙන්නේ බාහිර බලපෑමක් නිසා. ඒ බාහිර බලපෑම හේතු කොටගෙන මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා අඟුලිමාල දැන් තෙරුන් වහන්සේ බවට පත් වුණාට පස්සේ මේ තෙරුන් වහන්සේ මොකද කියන්නේ? අර මූඩ ගර්භ මාගම දරු ප්‍රසූතිය කරන්නට ගිහිල්ලා හිටපු මාගමගේ කතාව කියලා ඇයගේ වේදනාව මට උහුලගෙන ඉන්න බෑ බුදුහාමුදුරනේ කියලා කියනවා. අන්න බාහිර බලවේගයක් නිසා පුද්ගලයෙක් යලිත් ශික්ෂාකාමී මාර්ගයට අවතීර්ණ වෙන හැටි. දැන් පුතේ දුවේ ඔබට තුන්වෙනි ඡේදය ඔබ ඔය ලියන්නේ. දැන් ඔබ හොඳින් අවධානය යොමු කරගන්න මේ අපි කරේ තුන්වෙනි ඡේදය. ඔබේ පිළිතුරේ පළවෙනි ඡේදය කතා කරා, දෙවෙනි ඡේදය කතා කරා, තුන්වෙනි ඡේදය කතා කළා. දැන් අපි ඊළඟට යනවා ඔබගේ පිළිතුරෙහි තියෙන
4වෙනි ඡේදය. මම ඒක නම් කරලා තියෙන්නේ සමෝධානිත අවසානය කියලා. මොකන්ද මේ සමෝධානය කරනවා කියලා කියන්නේ? ඒ තමයි සමෝධානය කරනවා කියලා කියනවා මේ ඔබගේ පිළිතුරේ 9 වෙනි ඡේදය. මතක තියාගන්න මේ 9 වෙනි ඡේදය. මේ ඡේදයේදී අපි මොකද කරන්නේ? මෙතෙක් ඔබ රැස් කළ කරුණු ඇසුරෙන් පිළිතුරේ සමාප්තිය දැක්වීම දැන් අපේක්ෂිතයි. දැන් ඔයාලා මෙතෙක් වේලා ලියාගෙන ආපු ටිකේ සම්පින්ඩණය කරලා සම්පින්ඩිත අවසානයක් අපි දෙන්නට ඕනේ. එතකොට ඒක ඔබ මෙතෙක් සටහන් කළ දෑ ඉතා නිරවුල්ව සම්පින්ඩණය කිරීමට මේ අවස්ථාව උදා කර ගන්න ඕන. ඔන්න අපි කියනවා ඒක කරන විදිහ කියන්නම්. කොහොමද ඒක කරන්නේ? මෙන්න දැන් අපි ලියාගෙන ආපු ප්‍රශ්නේ පරිසමාප්තියට හෙවත් අවසානයට අපි ඇවිල්ලා තියෙනවා. කොහොමද අපි පිළිතුර අවසන් කරන්නේ? ඉහතින් දක්වන ලද සියලු උදාහරණ ඇසුරින් පුතේ මතක තියාගන්න ඔබ ලියන පිළිතුරේ අවසානය අපි හිතන්න ඔබගේ පිළිතුර මාලයක් කියලා. මාලයකට අපි මල් අමුණනවා කියලා හිතන්න. මේ මල් අමුණගෙන එන්න පුළුවන්. හැබැයි ඒක මල් අමුණපු නූලක් බවට පත් වෙලා තිබුණොත් ඒක මාලයක් වෙන්නේ නැහැ. ඒක මාලයක් වෙන්න නම් මේ දෙකලවර එකට ගැට ගහන්න ඕනේ. අන්නේ එකට ගැට ගහපුවාම තමයි ඒක මාලයක් බවට පත් වෙන්නේ. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඔබේ පිළිතුර ලියලම අතරමඟ නතර කළා හරියන්නේ නැහැ. ඔබ පැහැදිලිව ඔබේ පිළිතුරේ මෙන්න මේ කොටස කියන්නට ඕනේ. ඉහතින් දක්වන ලද උදාහරණය ඇසුරින් බාහිර බලවේග නිසා පුද්ගල මනෝභාවයන් ප්‍රචණ්ඩත්වයේ කරා පැමිණෙන ආකාරය. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? බාහිර බලවේගයන් නිසාම යලිත් ශික්ෂාකාමී වෙන ආකාරයත් අපිට අයුරුත් මනාව නිරූපණය වන බව පැහැදිලි වෙයි. දැන් බලන්න දුවේ පුතේ ඔබ හරි අසීරුයි කියලා හිතාගෙන ඉන්න සාහිත්‍ය රසවින්දන ප්‍රශ්නයක් තමයි අපි මේ අද උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරේ. එහෙනම් මේ අපි කතා කරේ 3 වෙනි ප්‍රශ්නය හෝ 4 වෙනි ප්‍රශ්නය කියන ලකුණු 15ක් හම් වෙන ප්‍රශ්නයකට කොහොමද උත්තරේ ලියන්නේ කියලා. ලකුණු 15ක් හම්ීමේ ප්‍රශ්නය. අපි පොඩ්ඩක් බලමු මේ දැන් මේකට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. ඒ ලකුණු ලැබෙන ආකාරය ගත්තාම උදාහරණ 4ට ලකුණු 4ක් හම් වෙනවා. ඔබගේ පළවෙනි කොටසට උදාහරණ 2යි, දෙවෙනි කොටසට උදාහරණ 2යි, උදාහරණ 4ක් තියෙනවනේ. ඒකට ලකුණු 4යි. ඒ වගේම සමස්ත විස්තරයට ලකුණු 11ක්. අර මම කිව්වේ අර පසුබිම විස්තර කරමින් කරන විස්තරේ. ඒක තිබුණා ලකුණු 11යි. එහෙනම් 11යි 4යි මුළු එකතුව කීයද? ලකුණු 15යි. දැන් ඔයාලට හිතන්නට පුළුවන් මේ ලකුණු 15න් කොච්චර ප්‍රමාණයක් මට ලබා ගන්න හැකිද? මේකනේ ඔබට අපහසුම ප්‍රශ්නය කියලා ඔබ කියන්නේ මේ. එහෙනම් මේ අපි පියවරෙන් පියවර කතා කරා අපේ පිළිතුර සම්පූර්ණ විය යුතු ආකාරය. එහි ඡේද 4ක් තියෙන්නට ඕනේ. පළවෙනි ඡේදයේ හැඳින්වීම, දෙවෙනි ඡේදයේ රෝම ඉලක්කම් අංක 1ට පිළිතුර, උදාහරණ 2ක් ඇසුරින්, තුන්වෙනි ඡේදයේ රෝම ඉලක්කම් අංක 2ට පිළිතුර, උදාහරණ 2ක් ඇසුරින්, හතරවෙනි ඡේදය මොකක්ද? සමෝධානිත අවසානය. හොඳින් මතක තියාගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු ලිව්වොත් අපිට දැන් ඔබට මම හිතනවා ඔබේ ප්‍රශ්නේ निराකරණය වෙන්න ඇති කියලා. එතකොට මේ අපි කතා කළේ ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලියන ආකාරය. අපි ඉතා ඉක්මනින් යමු ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයකට කොහොමද අපි පිළිතුරක් ලකුණු 10ක් ලැබෙන ආදර්ශ ප්‍රශ්නයක්. අපි ඉස්සල්ලාම බලමු ලකුණු 10ක් ලැබෙන ආදර්ශ ප්‍රශ්නයක්. දැන් මෙතනදී අපි 5 කියලා මේක නම් කරලා තියෙන්නේ මේ 5 ප්‍රශ්නේ හෝ 6 ප්‍රශ්නේ හෝ 7 ප්‍රශ්නේ හැටියට ප්‍රශ්න තුනෙන් එකකට තමයි ඔබට පිළිතුරු ලියන්න තිබෙන්නේ. එතන මේකදී අපි තෝරගත්ත 10 ශ්‍රේණිය ප්‍රශ්නයක් දේශාභිමානී හැඟීම් ළමා සිත් තුළ ජනිත කරවීමට උචිත ලෙස බස හැසිරවීමෙහිලා කවියාසතු දක්ෂතාව ජාතික තොටිල්ල පැදිපෙළ තුලින් මනාව ඉස්මතු වේ. නිර්දිෂ්ට කොටසින් උදාහරණ 3ක්වත් දක්වමින් විමසන්න. මේකට අපිට ලකුණු 10ක් හිමි වෙනවා. එහෙනම් මේක තමයි ආදර්ශ ප්‍රශ්නය. දැන් මේ જાතියේ ප්‍රශ්න ඔබට මේ වෙනකොට ලැබිලා තියෙනවා. දැන් ඔබ දන්නවා මේකට කොහොමද අපි කාලය කළමනාකරණය කරගනිමින් මේ වගේ ප්‍රශ්නකට යොමු වෙන්නේ කියලා අපි ආපහු සැරයක් බලන්න. දැන් බලන්න ලකුණු 10ක් ලැබෙන පිළිතුරක සංයුතියක බඳු විය යුතුයි. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා ලකුණු 15ක් ලැබෙන පිළිතුරක සංයුතිය තමයි අපි ඉස්සෙල්ලා හොයා බැලුවේ. දැන් අපි සොයා බලනවා ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයක පිළිතුරේ සංයුතිය කොහොම වෙන්න ඕනද කියලා. මෙන්න තියෙනවා එහි තියෙන කොටස් ටික ඔබගේ පිළිතුර ඡේද 3කින් යුතුව ලිවීම යෝග්‍ය වේ. එහි තියෙන කොටස් ටික තමයි අපි මේ දක්වන්නේ. මොනවද? ඒකේ තියෙන්නට ඕනේ හැඳින්වීමක් තියෙන්න ඕනේ. පිළිතුර උදාහරණ 3ක් අසුරෙන් විස්තර කරලා තියෙන්න ඕනේ. ඒකේ සමෝධානිත අවසානයක් තියෙන්නට ඕනේ. අපි දැන් තියෙන්නේ ඡේද 3යි. ඉස්සෙල්ලා අපි දැක්ක එකේ තිබුණා ඡේද 4ක් තිබුණා. පිළිතුරේ ඡේද 4ක් අපි යෝජනා කළා ඔබට. දැන් අපි යෝජනා කරන්නේ ඔයාලගේ පිළිතුර ඡේද කීයකින් ඉවර කරන්නද? ඡේද 3කින් ඉවර කරන්න. දැන් ඉස්සර අපි මේවට වචන ගානක් දීලා තිබුණා.
පැරණි විෂය නිර්දේශයේ ලකුණු වචන 100කින් තමයි මේක ලියන්න තිබුණේ. කලින් එක වචන 125කින් ලියන්න කියලා තිබුණේ. නමුත් අපි ඔබට වචන සීමාවල් දැන් පනවන්නේ නැහැ විභාගයේදී. ඔබට කාලය කළමනාකරණය කරගෙන මා හිතනවා එක ප්‍රශ්නය අපිට 3 සහ 4 ප්‍රශ්න වලට වචන 150ක් 160ක් ඔබට ලියන්න පුළුවන් වේවි. මේ ප්‍රශ්නයට අපිට ලියන්න පුළුවන් වෙන්නේ බොහෝ විට වචන 125ක් 130ක විතර පිළිතුරක්. එහෙනම් මේ කොටස් කීයද 3යි හැඳින්වීමේ කොටසක් තියෙනවා. ඊළඟට මොකක්ද තියෙන්නේ? පිළිතුරු උදාහරණ 3ක් ඇසුරින් විස්තර කරන්නට ඕනේ. ඒ වගේම සමෝධානිත අවසානයක්. සමෝධානිත අවසානයක් එහි තියෙන්නට ඕනේ. අපි බලමු මේ කොටස් කොහොමද තියෙන්නේ කියලා. අපි ඔන්න ඒකිට අපි එනවා ඉස්සල්ලාම හැඳින්වීමට. ඒ හැඳින්වීම ඡේදයේ නැවතත් මම මුලින්ම ඔබට සඳහන් කරපු දෙයමයි ඔබට කියන්නට තියෙන්නේ. මේ ඔබගේ ඡේදයේ පළවෙනි ඔබගේ පිළිතුරේ තියෙන පළවෙනි ඡේදය. ඒකෙදි අපි මොකද කරන්නේ? අදාළ පාඩමේ කතුවරයා කාලය සහ මුල් ග්‍රන්ථය පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට හිදී අපේ අපේක්ෂා කරනවා. ඒ වගේම හැඳින්වීමේ කෙලවරට ප්‍රශ්නයෙන් අසා ඇති කොටස එක් කිරීමට ඔබට පුළුවන්. දැන් ඔන්න උදාහරණය හොඳට බලන්න. දැන් අපිට දීලා තිබිච්ච ප්‍රශ්නේ ඉස්සෙල්ලා තිබුණා. මෙන්න මේ ප්‍රශ්නේ ඇසුරෙන් අපි හැඳින්වීමක් හදා ගන්නවා. කොහොමද කියන්නේ? කොළඹ යුගයේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන කවියෙකු වන ටිබෙට් ජාතික එස්මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල පැදිපෙළ මනරම් නිර්මාණයකි. බලන්න අපි ඊටාම පාඩම ඇසුරෙන් කෙටි හැඳින්වීමක් අපි එක්කව කරගන්නවා. එක වාක්‍යයයි තියෙන්නේ. දීර්ඝ හැඳින්වීමක් නෙමෙයි. අපි දිග හැඳින්වීමකට අපි යොමු වෙන්නේ නැහැ. අපි කෙටි හැඳින්වීමක් අපි යොදා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? එහිදී දේශාභිමානී හැඟීම් ළමා සිත් තුළ ජනිත කරවීමට උචිත ලෙස බස හැසිරීමෙහිලා කවියා සතු දක්ෂතාව මනවින් කැපී පෙනේ කියලායි තියෙන්නේ. දැන් එහෙනම් ඔන්න ඔබට හොඳින් තේරෙන්න ඕනේ. ඔබට හොඳින් තේරෙනවා ඉස්සල්ලාම ප්‍රශ්නේ තේරුම් ගන්න. අපේ දරුවෝ ගොඩක් කරන වැරද්දක් තමයි ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතිකම. දැන් ඒ හින්දා අපි ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් ඔබට හැඳින්වීමක් ලියන්න පුළුවන්. අන්න අපේ පළවෙනි ඡේදය අපි කරලා අවසానයි. හැඳින්වීමේ ඡේදය තමයි අපි මේ එක්කව කරලා තියෙන්නේ. දැන් අපි යනවා එහි තියෙන දෙවෙනි කොටසට අපි යනවා. උදාහරණ 3ක් ඇසුරෙන් පිළිතුර ලබා දීමක් අපි කරන්නට ඕනේ. දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ කවි ප්‍රශ්නයක්. එතකොට අපි මේකෙදි මම මුලින් දීපු උපදේශ ටික නැවත දෙනවා නම් මේ ඔබගේ පිළිතුරේ දෙවෙනි ඡේදය. එතකොට මේ දෙවෙනි ඡේදයේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? අදාළ කාරණේ තහවුරු කිරීමට ගැළපෙන උද්දෘත 3ක් පිළිතුරේ අඩංගු විය යුතුයි. උද්දෘත කීයක් ඇතුළත් වෙන්න ඕනේද? උද්දෘත 3ක් තියෙන්නට ඕනේ. ඇයි අපි විභාගයේදී අපෙන් අහනවා මේ විචාර ප්‍රශ්නයට පිළිතුර සම්පාදනය කිරීමට උද්දෘත 3ක් ඇතුළත් කරන්නට කියලා. අදාළ පාඩමෙන්. එහෙනම් ඒ 3 තිබුණොත් තමයි ඔබේ පිළිතුර සාර්ථක පිළිතුරක් බවට පත් වෙන්නේ. දැන් ඊළඟට කියනවා ගද්‍ය පාඨයක් නම් මම මුලින් කියපු කාරණා ටිකම නැවතත් මේ කව කරලා තියෙන්නේ. කලින් ප්‍රශ්නේදී ඔබට කියා දීපු කාරණා ටිකම ඒ තමයි ගද්‍ය පාඨයක් නම් කෙසේ විය යුතුද? පද්‍ය පාඨයක් නම් කෙසේ විය යුතුද? ගද්‍ය පාඨයක් නම් පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ඒ උද්දෘත පාඨ ලක්ෂණ ඇතුළත් යොදන්න. අපි ගද්‍ය පාඩමකින් නම් මේ උත්තරේ ලියන්නේ අපි ඒ පාඨය සමාන පාඨයක්ම එහෙම නැත්නම් එහෙම පාඨයම අපි දාන්නට ඕනේ. පද්‍ය පාඨයක් නම් නිවැරදිව කවිය ඇතුළත් කරන්නට ඕනේ. දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? කවි තමයි ඇතුළත් කරන්න ඇවිල්ලා තියෙන්නේ. ජාතිකාභිමානී හැඟීම් පෝෂණය කිරීමට ඉස්මහින්ද හාමුදුරුවෝ භාෂාව කොහොමද භාවිත කරලා තියෙන්නේ කියන එක තමයි අපිට මෙතන කියන්න තියෙන්නේ. එහෙනම් අපි බලනවා මෙන්න භාෂාව භාවිත කරපු තැනකට එක උදාහරණයක්. ජාතිකරණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. මෙහිදී හාමුදුරුවෝ කියනවා දේශය වෙනුවෙන් රට වෙනුවෙන් කැපකිරීම කරලා මිය පරලෝ යන අය. ඒ කට්ටියට මොකද වෙන්නේ? ඒ අය කෙලීම ගිහිල්ලා පෙරලා ගිහින් දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ඒ දිව්‍ය ලෝකයේ උපත ලබන බව කියන්නේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලබෙන බව සිතනු පුතේ කියන එකකින්. එහෙනම් භාෂාව හසුරුවලා තියෙනවා දේශාභිමානී හැඟීම් ඉස්මතු කර දැක්වීමට. ඒ වගේම මේ තියෙන තවත් උදාහරණයක්. ඔන්න අපි දෙවෙනි උදාහරණයට මම මෙතනදී ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ මම මෙතන 1 2 කියලා දාලා තිබුණාට ඔබ උදාහරණ දැක්වීමේදී 1 2 දැමීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. 1 2 දාන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ ලියාගෙන යන පිළිතුරේ මැදින් උද්දෘත පාඨ ලක්ෂණ ඇතුළේ මේ එක්කව කිරීම විතරයි බලාපොරොත්තු වෙන්නේ. ජාතියරන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලවේ සමත් වෙතොත් පුත නුඹ වේ. දැන් මොකද්ද කියන්නේ? හාමුදුරන් වහන්සේ කියනවා මේ ජාතිය කියන්නේ මොකක්ද? ස්වර්ණ විමානයක්.
ආගම කියන්නේ මාණික්කමේ ප්‍රදීපයක්. මේ දෙක රැක ගැනීමට ඔබට හැකියාව තිබෙනවා නම් අන්න ඔබ ඒට සමත් වුතොත් ඔබ සැබෑම පුතෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඊළඟට අපි යනවා තුන්වෙනි උදාහරණය. ඒ උදාහරණය දැක්වීමේදී එහි තියෙනවා තමන් ලැබූ දිවිපෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුදන කොළොත් නුඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැත. දැන් මේ මගිනුත් මොකද කරලා තියෙන්නේ? ජාතිකාභිමානී හැඟීම් පෝෂණය කරනවා. තමන් ලබාගත් ජීවිතයේ රට ජය සමය වෙනුවෙන් තමන් කිසියම් කොටසක් වෙන් කිරීම අත්‍යවශ්‍යයි. අද දවසේත් එදාත් අදත් හෙටටත් අපේ රට වෙනුවෙන් අපි කැපකිරීමක් කරන්නේ නැත්නම් රට වෙනුවෙන් අපි ලබාගත් මේ ජීවිතයේ ඵලය කුමක්ද කියලා ඉස්මහින්ද හාමුදුරුවන් අපෙන් විමසනවා. දැන් ඔබ මේක මම මේ උදාහරණයක් ඇටියට එක්කව කරන්නේ ඔබ මෙය විස්තර කරන්නට ඕන. අන්න ඔබ මනවින් විස්තර කරනවා. එය විස්තර කරමින් තමයි උදාහරණය දාන්නේ. අපේ සමහර දරුවෝ උදාහරණ ටික කවි තුන විතරක් දාලා නිකන් ඉන්නවා. එහෙම කළාට පුතේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ලකුණු මේ රසවින්දනයේ සාර්ථක රසවින්දනයේ මෙහිදී ඔබේ විචාර හැකියාව නෙමෙයි මන බලන්නේ. එහෙනම් මේක සාර්ථක විචාරයක් බවට පත් වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? අපි ඊටාම හොඳින් මේ අවස්ථාව පසුබිම විස්තර කරමින් තමයි අපි මේ උදාහරණ උද්දෘතයන් එක්කව කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? උද්දෘතයන් අතරමං වෙලා. උද්දෘතයන් ටික ඔහේ තියෙනවා. එතකොට ඒ සම්බන්ධතාව ගිලිහි ගිය අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි ඔබ උදාහරණ දක්වනවා වගේම ඒ උදාහරණය හොඳට සම්බන්ධ කරගෙන ඒ විස්තර කරමින් දැක්වීම අත්‍යවශ්‍යයි. දැන් අපි එනවා ඊළඟට උදාහරණ තුන ඉදිරිපත් කරන අතර අදාළ කරුණු කෙටියෙන් විස්තර කළ යුතුයි කියලා මම මේක විශේෂයෙන්ම දක්වලා තියෙන. අන්න ඒ නිසා අපි ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරන්න. අපි සමෝධානිත අවසානයට එනවා. මම ඔබට කලින් ප්‍රශ්නයේදීත් සමෝධානිත අවසානයක් ලියන හැටි කියා දුන්නා. දැන් ඒ වගේම දෙයක් තමයි අපි මෙතනදිත් කරන්නේ. මේ ඔබගේ පිළිතුරෙහි තුන්වෙනි ඡේදය. ඒ ඡේදය මොකද වෙන්නේ? මෙතෙක් ඔබ රැස් කළ කරුණු ඇසුරින් පිළිතුරෙහි පරිසමාප්තිය දැක්වීම මෙහිදී අපේක්ෂිතය. අපි ඉස්සෙල්ලත් ඔබට ඒ ඉතා හොඳින් පැහැදිලි කරා. එහෙනම් ඔබ මෙතෙක් සටහන් කළ දේ ඉතා නිරවුල්ව සම්පින්ඩණය කිරීමට මේ අවස්ථාව කරගන්නට ඕනේ. ඒ වගේම මොකද කරන්නේ? ඔන්න අපි ඒකට දාලා තියෙනවා. ඉහතින් දක්වන ලද සියලු උදාහරණ ඇසුරින් දේශාභිමානී හැඟීම් ළමා සිත් තුළ ජනිත කරවීමට උචිත ලෙස බස හැසිරවීමෙහිලා කවියා සතු දක්ෂතාව මැනවින් කැපී පෙනේ. දැන් බලන්න. මේ ප්‍රශ්නයට අපි තියෙන්නේ ඡේද 3යි. පළවෙනි ඡේදයේ අපි හැඳින්වීම ලිව්වා. දෙවෙනි ඡේදයේ අපි පැහැදිලිව උද්දෘත දැක්වුවා. ඒ උද්දෘත ටික අපි සම්බන්ධ කරමින් උද්දෘත ටික දක්වනවා. ඔන්න දැන් තුන්වෙනි ඡේදයේ අපි මොකද කරන්නේ? සමෝධානිතව සම්පින්ඩණය කළා කරුණු සම්පින්ඩණය කළා අවසන් කරනවා. දැන් බලන්න පුතේ ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඇති මං හිතනවා මේ කාරණාව අපිට අමාරුයි කියලා කියපු දෙයක් අපිට ලේසි කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න එහි ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා. ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා අපි බලන්නේ. මේකෙදි උදාහරණ 3ට ලකුණු 3ක් අපිට හම්බ වෙනවා. උදාහරණ 3ට ලකුණු 3යි. ඒ වගේම සමස්ත විස්තරයට අපිට ලකුණු 7ක් හම්බ වෙනවා. මුළු එකතුව කීයයිද? ලකුණු 10ක් හම්බ වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති ලකුණු 10ක් ලබා ගැනීමට ඔබ කළ යුත්තේ මොනවද? ඒ වගේම අපි අතනදී අපි කතා කරා ලකුණු 15ක් ලබා මේ අපි මේ ඒකකයේ ඇසුරින් සාකච්ඡා කළේ මේ රසවින්දන විචාර ප්‍රශ්නය ලිවීම. ඔබට අභියෝගයක් වෙලා තියෙන ලංකාවේ 80%ක්ම දරුවන්ට අභියෝගයක් වෙලා තියෙන මේ ඒකකය මේක ජයග්‍රහණය කරගන්නේ කොහොමද කියන එක අපි ඉතා හොඳින් ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඒ හින්දා අපි ඔබට ආරාධනා කරනවා මේ පාඩම නැවත නැවත හෝ බලමින් ඔබ හොඳට අවධානය යොමු කරමින් සකස් කරගන්න ඔබටම ආවේනික වෙච්ච මේ කියපු කොටස් වලින් සමන්විත පිළිතුරක්. එහෙම වුණොත් පුතේ දුවේ අපිට පුළුවන් ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නෙන් 15න් 12ක් 13ක් සමහර විට 14ක් ලබා ගැනීමට එන්නට පුළුවන්. ඒ වගේම ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නේ සමහර විට 10න් ලකුණු 10ම ලබා ගැනීමට හෝ එහෙම නැත්නම් ලකුණු 9ක් හෝ 8ක් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව දැන් ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම මම ඔබට මෙහිදී විශේෂ කාරණාවක් තව සඳහන් කරන්නට ඕනේ. අපි මේකට සූදානම් වෙන ක්‍රමවේදය පිළිබඳව. අපි අභ්‍යාසයක් හැටියට මම දක්වලා තියෙනවා සෑම සාහිත්‍ය පාඩමකම අවසන ඉහතින් දක්වා ඇති වර්ග දෙකේ ප්‍රශ්න දෙකකට විධිමත්ව පිළිතුරු සපයන්න. ඒ කියන්නේ ලකුණු 15 ප්‍රශ්නයකටත් ලකුණු 10ක ප්‍රශ්නයකටත් පිළිතුරු ලිවීමට ඔයාලා පුරුදු වෙන්න. එතකොට ඔබ ඒ වගේම අපි මෙතනදී පොඩ්ඩක් හැඳින්වීම අපිට පුළුවන් එක එක පාඩමට අදාළ හැඳින්වීම අපි මතක තියාගන්න.
ඔබට ප්‍රශ්නේ එනකොටම හැඳින්වීම ඔබේ මතකයේ තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රශ්නේ ලිවීම මෙතනින්ම ආරම්භ කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම බලන්න ඔබගේ පිළිතුරට ලකුණු කෙසේ ලැබී ඇද්දයි සොයා බලන්න. දැන් ඔයාලටම පුළුවන් ඔබේ පිළිතුර ලියනකොට ඒ පිළිතුරේ තියෙන සංයුතිය අපි අර කලින් දීපු විදිහට සංයුතියේ තියෙන ටික පරීක්ෂා කරලා බලලා ඔබට ලකුණු කීයක් ලැබිලා තියෙනවද කියලා ඔයාලට හොයා බලන්න පුළුවන්. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපීමෙන් මෙම කුසලතාව වර්ධනය කර ගන්න පුළුවන්. මෙහිදී ඔබට උගන්වන ඔබේ ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් උදව්වක් ලබා ගන්න ඒ අය අතේ තිබෙනවා ලකුණු දීමේ පරිපාටිය ඒවැ කොහොමද මේ ලකුණු ලැබීම තියෙන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මෙහෙම හිතලා ඉතා හොඳ පිළිතුරක් ඔබට ලියාගත්ත හැකි. වැදගත්ම කාරණාවක් මම ඔබට මෙතනදී මතක් කරනවා. ඒ තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න දරුවනේ කාල කළමනාකරණය ගැන. ඔබට පැය 3ක් ඇතුළත තියෙන පත්තරේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙනවා. අපි මේ සාකච්ඡා කළ විදිහේ විචාර ප්‍රශ්න 3ක් අපිට ලියන්නට සිද්ධ වෙනවා. එහෙනම් මේ විචාර 3 ලිවීමේදී ඔබ මනවින් කාලය කළමනාකරණය කරගන්න. ඔබට සමහර විට හැකියාව ලැබෙන්නේ විනාඩි 25ක් ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයට විනාඩි 25 ගානේ ඒ වගේම ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයට විනාඩි 15කින් වගේ උත්තරේ ලියන්නට පුළුවන් වෙනවා. මේකට ඔබ නිවසේදී මේ අභ්‍යාසය යෙදෙන්නට ඕනේ. ඔබ අභ්‍යාසය හොඳට යොදලා ඔබ හොඳින් ඒකට පරිශීලනය කරමින් ඔබ සූදානම් වෙලා තිබුණොත් ඉතාම ඉහළ ලකුණක් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් මා හිතනවා අපි අද මේ ඒකකයේදී ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කළේ රසවින්දනය හා විචාර ප්‍රශ්නයකට. අද අභියෝගයක් වෙලා තියෙනවා මේකට. එහෙනම් මේ අභියෝගයේ ජයග්‍රහණය කර ගැනීමට සුදුසු ක්‍රමවේදය අපි අද යෝජනා කරනවා. ඒ නිසා මා හිතනවා ඔබට මේ පාඩම ඉතාම වැදගත් වේවි කියලා. මෙහි තියෙන අංගයන් පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙමින් ඔබ විචාර පිළිතුරක් ලිවීමේ රසවින්දන පිළිතුරක් ලිවීමට වග බලා ගත්තොත් විභාගයේදී ඔබට ලකුණු 80න් ලකුණු 40ක් ලැබෙන්නේ මෙතනින්. මේ 40න් ඔබ උත්සාහ කරන්න සමහර විට ඔබට ලකුණු 35කට වඩා වැඩි ලකුණක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ ක්‍රමවේදය හොඳින් අවබෝධ කරගෙන මේට සූදානම් වෙන්නට කියන එකත් මතක් කරනවා. ඒ වගේම මෙවැනි පාඩමකින් නැවතත් ඔබත් සමග සම්බන්ධ වෙලා අපි හොඳ දැනුම් සම්භාරයක් ඔබට ලබා දීමට බලාපොරොත්තුව තබමින් ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අදට මෙම පාඩමෙන් සමුගන්නවා. ආයුබෝවන්.